ජාතික ජන බලවේගය ලංකාවේ දිස්ත්‍රික්කයක් පුරා පවත්වන මෙම ජනතා සභාවේ ගාල්ල දිස්ත්‍රික් ජනතා සභාවට සම්බන්ධ වෙන අපේ පරගොඩ රජමහා විහාරාධිපති දේවාලහිඳ අජිත නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය වන්දනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අවසරයි. ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් වේදිකාවේ ඉන්න වාමාංශික එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක සහෝදරයා, ජාතික විද්වත් සංවිධානයේ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හරිනි අමරසූරිය මැතිණිය, අලුත් ව්‍යාපෘති සංවිධානයේ මෙහෙයුම් කමිටු සමාජික නීතිඥ කෞශල්‍ය ආරාරත්න මෙනවිය, සම්මානීය සාමූහික වෙනුවෙන් කොළඹ නීතිපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සිනමාවේදී ආචාර්ය චන්ද්‍රසේකර මහතා ඇතුළු ජන බලවේගයේ නියෝජනය කරමින් වේදිකාවේ ඉන්න මහත්මීන්ගෙන් සහෝදර සහෝදරියන් අවසරයි. මෑණිවරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, හිතවත් ජනමාධ්‍යවේදී මහතුරුනි. වසර 71ක ඒ ජරාජීර්ණ දේශපාලනයේ අභියස මේ මාතෘ භූමිය තවත් එක් අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න අපොහසත් වෙච්ච පාලකයන්ගෙන් පිරිච්ච යුගයක ලාංකීය භූමියේ අනාගතය හැමදෙනාටම සුබ සිද්ධිය සඳහා හරවා ගැනීම සඳහා අපේ අවසාන බලාපොරොත්තුව බවට පත්වෙච්ච ජාතික ජන බලවේගය අද ගමින් ගමට නගරෙන් නගරයට ගිහින් ජනතාව හම්බ වෙන මොහොත. අපි දන්නවා 1948 නිදහස ගන්නකොට ලෝකෙට තව සතයක්වත් ණය වෙච්ච රටක් නෙමෙයි ලංකාව. එදා ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි, ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි. අපි ජපානයට පමණක් 1950 දෙවෙනි වෙච්ච රටක්. හැබැයි වසර 71ක් නිල් පාටින් කොළ පාටින් මේ රට පාලනය කරනකොට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට පාලනය කරනකොට අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ රට පාලනය කරනකොට එදා ජපානයට දෙවෙනි නොවිච්ච රට අද ආසියාවේ ඇෆ්ගනිස්තානට වඩා ඉතරයි ඉහළින් ඉන්නේ. එදා ජපානයට පමණක් දෙවෙනි නොවිච්ච රටක් වසර 71ක් ජරාජීර්ණ දේශපාලන ගමන් මගේ අකණ්ඩව ගමන් කරපු හින්දා අද ඇෆ්ගනිස්තානට වඩා විතරක් ඉහළින් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. අපි අහනවා මහින්ද මහත්තයාගෙන්. අපි අහනවා රනිල් මහත්තයාගෙන්. මේ මහතුරුන්ට තවත් මොකද්ද මේ රටට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි, එදා පෙරදිග ධාන්‍යාගාරය කියලා මේ රටේ වැව් 32000ක් හදලා වී වර්ග 2800කින් සුපෝෂණය කරලා එදා රයිස් බෝල් ඔෆ් ඒසියා කියලා ආසියාවේ සහල් බඳුන කියලා මේ රටෙන් හාල් පිට රටට යපු ජාතියක් අද ඒ රටේම නැවාවේ නැත්තම් කන්න විදියක් නැතුව අද ආසියාවේ දෙවණියට මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් බවට පරිවර්තනය කරලා තියෙනවා. හම්බන්තොට දරුවෝ අවුරුදු 71ක දේශපාලනයේ අවසානයේ කන්න නැතුව මැරෙන රටක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා මේ රට වංචාව, දූෂණය, හොරකම, නාස්තිය ඇතුලේ විනාශ කරපු රටක්. අපි දන්නවා මේ ගමන තවත් යන්න බෑ. මේ ගමනක අවසානයට විල තියෙන්නේ. ඒ නිසා තමයි මේ උගතුන් බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, මේ රෝහල්වල වෛද්‍යවරු, ඒ වගේ විශාල පිරිසක් මේ රටේ මේ ගමනක අවසානය නතර කරන්න ඕන. මේ තට්ටුමාරු දේශපාලනය ඇතුලේ වැටෙන වලට මේ රට පත් කරන්න දෙන්නේ නැතුව මේ රට කොට ගන්න ඕන. මේ අදටින් තමයි මේ ජාතික ජනතා බලවේගය නිර්මාණය කළේ. කල්පනා කරලා බලන්න. අපි දන්නවා 2017 වර්ෂයේ මේ රටේ ආදායමෙන් ප්‍රධාන වැඩ හතරක් කරගත් ආණ්ඩුව. රටේ භාණ්ඩාගාරයට එන අවුරුද්දකට ආදායමක් අපිට දඩ ගහලා අපිට බදු ගහලා එකතු කරගන්නව අවුරුද්දකට භාණ්ඩාගාරයට ආදායමක්. 2017 ඒ ආදායමෙන් ආණ්ඩුව ප්‍රධාන වැඩ හතරක් කරගත්තා. රජයේ සේවකයන් 14 ලක්ෂයකට බඩ ගෙවුවා කෝටි 70000යි. විශ්‍රාමිකයන් 6 ලක්ෂයකට විශ්‍රාමික වැටුප ගෙවුවා කෝටි 18000යි. ණය වාරිකය ගෙවුවා කෝටි 68000ක්. පොලිය ගෙවුවා කෝටි 86000ක්. මේ ටික ඔක්කොම කරාට පස්සේ ආණ්ඩුවට මදුනේ බොහොම පොඩ්ඩයි. ආණ්ඩුවට සතුටුයි. රජයේ ආදායමක් තියෙනවා.
ඉස්සරහ දෙයක් වෙච්ච මහාම වැඩ හතර කරගත්තා. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වා, පෙන්ෂන් ගෙව්වා, පොලිය ගෙව්වා, ණය වාරිකය ගෙව්වා. මම ඔබට කියන්නම් 2018 මහ බැංකු වාර්තාවේ තියෙනවා. 2018 වෙනකොට තත්ත්වය භයානකයි. 2018 මුළු රජයේ ආදායම කෝටි 1,91,000යි. කෝටි 1,91,000යි. ණය වාරිකයයි පොලියයි තියෙනවා කෝටි 2,08,000. අපිට දඩ ගහලා, අපිට බදු ගහලා, අපේ ඔක්කොම බොටුව මිටි කළ ආණ්ඩුවට ගන්න සල්ලි ටික කෝටි 1,91,000යි. ගන්නකොට කියනවා වසර 71කට ගත්ත ණය ගෙවපන් කෝටි 2,08,000. ඒ කියන්නේ මුළු භාණ්ඩාගාරයට ගන්න මුදල මදි. ණය වාරිකයයි පොලියයි ගෙවන්න, ඒක ගෙවන්නත් තව කෝටි 16,000ක් ණය ගන්න ඕන. තව කෝටි 16,000ක් ණය ගන්න ඕන. කල්පනා කරලා බලන්න යන්න පුළුවන් ද රට? කෝටි 85,000ක පොලිය ගෙවනවා. කෝටි 1,23,000ක් ණය වාරිකය ගෙවනවා. මෙහෙම ගමන් කරන්න පුළුවන් ද රට? ණය බරින් පීඩිත බවට පත් වෙච්ච රට. ඔබතුමාලා දැන් සතියකට කලින් සිරස නාලිකාව බැලුවා නම් රැය 7 ප්‍රවෘත්ති වලට ගියා. ලෝකේ ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානම ආයතනයක් මූඩි ආයතනය කියනවා ලෝකේ ණය ගෙවීම අවදානම්, ආසියාවේ ණය ගෙවීම අවදානම් රටවල් දෙකක් තියෙනවා. එකක් පාකිස්තානය, අනිත් එක ලංකාව. ඔබතුමාලා දන්නවා කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කතා කර മന്ത്രിවරු අපිට ලැජ්ජයි. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කතා කළා ණය අරගෙන ලංකාවට අත්පත් වෙච්ච විපත කෙන්යාවට උරුම කර දෙන්න එපා කියලා. අද ණය බරින් පීඩිත වෙච්ච, අද ණය බරින් වලපල්ලට ගිහපු රටවල් හැටියට ලෝකෙ උදාහරණයට ගන්නේ ලංකාව. කල්පනා කරලා බලන්න කොහොමද මේක යන්නේ? ඒ විතරක් නෙමෙයි ඔබතුමාලා දන්නවා දැන් රටේ තියෙනවා 100% වෙළඳ හිගයක්. මේ අපි පාවිච්චි කරන එකම ගුලක්වත් රටේ හදන්නේ නැහැ. වසර 71ක් ගිහිල්ලා මට කියන්න ලංකාවේ හදන දෙයක්, මේ ශාලාවේ වටපිට බල්ලා මට කියන්න හදන දෙයක්, කිසිම දෙයක් හදන්නේ නැති රට. රට වටා මුහුදක් තියාගෙන, ගංගා 103ක් තියාගෙන, වැව් 32000ක් තියාගෙන, එක අවුරුද්දකට කෝටි 3500ක මාළු ගෙනෙත් කනවා. අපි අහනවා පාලකයන්ගෙන් ණය අරගෙන හදපු රටකෝ කෝටි 3500ක වසරකට මාළු ගේනවා. මේ රත්තරන් භූමියේ අලයි ලුණුයි මිරිසුයි තවත් කෝටි 3000ක ගේනවා. කෝටි 6500ක් අලයි ලුණුයි මිරිසුයි මාළුයි. කෝටි 6500ක් විදේශ විනිමය හොයන්න ඕන වෙහෙස මහන්සි වෙලා. මගේ අම්මා තාත්තේ අවුරුද්දකට තියෙන්නේ විදේශ විනිමය බිලියන 10යි. ඩොලර් බිලියන 10යි. හැම අවුරුද්දෙම වාණ්ඩ ගෙන්නනවා ඩොලර් බිලියන 20ක. හිතන්න ඔබගේ ආදායම මාසෙකට රුපියල් 30000යි කියලා. මාසික ආදායම 30000යි. කඩේ මුදලාට දෙන්න ඕන 60000. මොකද වෙන්නේ? ජනවාරි ආදායම 30000යි, කඩේට 60000යි. පෙබරවාරි ආදායම 30000යි, කඩේට 60000යි. මාර්තු ආදායම 30000යි, කඩේට 60000යි. මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? දැන් අපේ රටේ පාලකයන්ගෙන් අහන්න ඕන රටට මොකද වෙන්නේ? 2015 ආදායම ඩොලර් බිලියන 10යි, වියදම 20යි. 2016 ආදායම බිලියන 10යි, වියදම 20යි. 2017 ආදායම බිලියන 10යි, වියදම 20යි. 2018 ආදායම ඩොලර් බිලියන 11යි, වියදම 22යි. හැමදාම 100%ක වෙළඳ පරතරයක් තියෙන රට කොහමද යන්නේ? අපිට කියන්න ඩොලර් කොහමද ගෙවන්නේ? දැන් මේ ලයිට් එක පත්තු වෙනවා මේ ශාලාවේ එළියේ. කොහමද පත්තු වෙන්නේ? තුර්කියෙන් නැව් දෙකක් ඇහැලා තිනවා කොළඹ වර එහා කොනේ. ඒකෙන් ගහනවා ජෙනරේටර් එකෙන් ලංකාවට විදුලිය. ඔන්න විදුලිය දෙන හැටි. කෑවේ නැවක් වෙනකම් බලන් ඉඳලා, ඇන්දේ නැවක් වෙනකම් බලන් ඉඳලා, කොපි පොතේ ලිව්වේ නැවක් වෙනකම් කොලේ එනකම් බලන් ඉඳලා, අද ලයිට් එක පත්තු කරගන්නේ නැවක් වෙනකම් බලන් ඉඳලා. මගේ අම්මා තාත්තේ තවත් කොහාටද මේක දෙන්නේ? කල්පනා කරලා බලන්න. ඔයි නැව හරවගෙන ගියොත් අද පාර්ලිමේන්තුව කැඳව ගන්න බෑ. ඔයි නැව් දෙක හරවගෙන ගියොත් අද ගුවන් යානයක් නග්ග ගන්න බෑ. ඔයි නැව් දෙක හරවගෙන ගියොත් බැංකුවකින් 7-5ක් ගන්න බෑ. රටේ ස්වාධිපත්‍ය මහලොකුවට කෑ ගහනවා ස්වාධිපත්‍ය අර බලය මේ බලය කියලා. ස්වාධිපත්‍ය බලය නැව් දෙකක් හරවගෙන ගියොත් මුළු රටම හබක්. අරලියගහ මන්දිරේ ලයිට්පත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳව ගන්න බෑ. ඕන් අපේ රට. ඒ නිසා දැන් මේ රට ගෙනියන්න බෑ තවත්. ආණ්ඩුවට ඩොලර් නැහැ. ඩොලර් නැත්තම් ලයිට් නැහැ. ඩොලර් නැත්තම් හාල් නැහැ. ඩොලර් නැත්තම් මාළු නැහැ. දැන් කන්න දෙන්න ඕන. දැන් කොහොමද කන්න දෙන්නේ? දැන් කන්න දෙන්නේ මගේ අම්මා තාත්තා
තියෙන සම්පත් ටික විකුණනවා. සම්පත් ටික විකුණනවා. අපි කියන්නේ මේ රටට ලක් මාතාව. හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා දරුවා නමෝ නමෝ මාතා කියලා මේ මහ පොළොවට ගෞරව කරනවා. ගෞරව කරන්න ඕන. අපි මේ ඔක්කොම හදාගන්නේ තියෙන්නේ මහ පොළොවේ. ලක් මාතාවගේ බොන්නේ වතුර දෙන්නේ ලක් මාතාව. අඳින්න ඇඳුම් ටික දෙන්නේ ලක් මාතාව. කන්න හාල් ටික දෙන්නේ ලක් මාතාව. අපේ ලක් මාතාවට මොකද වෙලා තියෙන්නේ? කල්පනා කරලා බලන්න. අද ලක් මාතාවගේ වටිනාම අවයව ගලවලා විකුණනවා මේ පාලකයෝ. කල්පනා කරලා බලන්න. අපේ අම්මගේ හදවත තමයි කොළඹ වරාය. අපේ අම්මගේ ලක් මාතාවගේ හදවත තමයි කොළඹ වරාය. රට හදනවා නම් මගේ අම්මා තාත්තා කොළඹ වරාය මසුරන් සම්පත 1910 කොළඹ වරාය තමයි ලෝකේ හොඳම 7 වෙනි කාර්යක්ෂමතාව වරාය. සිංගප්පූරුව තුනේ 10 වෙනි තැන. ලී ක්වාන් යූ සිංගප්පූරු වරාය හදලා ඉවර වෙලා ඒක ගෙනාව 2 වෙනි තැනට. අපේ පාලකයෝ මේක හැදුවේ නෑ. වරායෙන් කටවුට් ගහලා බැසිලා වරායට පුරවලා වරායෙන් ඇඹිලි පිටියේ ක්‍රීඩාංගන හදලා මිලියන 900ට අස්තමේන්තු කළා ලක්ෂ 5000ක් වියදම් කළා වරාය විනාශ කරා. හැබැයි මේ පාලකයන්ට විනාශ කරගන්න පුළුවන් උන් ටිකයි. අදටත් ලෝකයේ 26 වෙනි කාර්යක්ෂමතාව වරාය කොළඹ වරාය. වට්ට ගන්න පුළුවන් උනේ 26ට පමණයි. මගේ අම්මා තාත්තා රට හදනවා නම් රත්තරම් බිජුවට දාන කිකිලියක් තමයි කොළඹ වරාය. කොළඹ වරාය. දැන් මොකද මේ පාලකය කරේ? චන්ද්‍රිකා නෝන ආවා. කන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. ඒ පාර PNO සමාගමට කෑල්ලක් දුන්නා. ඊට පස්සේ ආවා මහින්ද රාජපක්ෂ මහත්තයා. නූතන දුටු ගැමුණු. දැන් කියන්නේ අපේ හාමුදුරුවනේ විකුණන්නේ නැහැ. අපි අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කොළඹ වරායේ මේ රට හදන්න තියෙන මසුරම්ම තැනින් අවුරුදු 45කට චීනට දුන්නේ නැද්ද? එක පර්යන්තයක් දුන්නේ නැද්ද? චන්ද්‍රිකා නෝන එක කෑල්ලක් දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක කෑල්ලක් දුන්නා. ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊතුරු කෑල්ල ඉන්දියාවටයි ජපානයටයි දුන්නා. වරායක් තියෙනවා ඒක ලාභයක් නෑ. කල්පනා කරලා බලන්න. මේ අම්මගේ හදවත ගලවලා තමයි මේ පාලකයෝ දෙගොල්ලම විකුණන් කන්නේ. එක කෑවට පස්සේ අම්මා මැරෙනවා. හදවතක් ගැලෙව්වට පස්සේ මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. නිසා දැන් හදවත ගලවලා විකුණනවා කන්න විදියක් නැතුව. හම්බන්තොට වරාය කියන්නේ මේ රට හදන්න පුළුවන් මසුරන් සම්පත්. වාණි සංස්ථාව කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන සම්පත්. කල්පනා කරලා බලන්න. කැලණි ටයර් කර්මාන්තශාලාව කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන සම්පත්. අද මේ පාලකයන්ට උත්තර නැහැ. රටේ සම්පත් ටික එකින් එක විකුණගෙන කනවා. මේ ගමනේ අවසානයේ මොකක්ද? ඔබතුමාලා දන්නවා හමුදා මුලස්ථානේ. දැන් රටේ කතා කරන්නේ ආරක්ෂාව. බුදුහම්මෝ ආරක්ෂාවක් නැතුව මේක විනාශ වෙනෝ. ඒක නිසා ඇමරිකන් කාර්යයක් නෙවෙයි කවුරු හරි කෙනෙක් මේක බේර ගන්න ඕනෝ. ඔක තමයි දැන් වාදනය කරන්නේ. අපේ රටේ තිබිච්ච හමුදා මුලස්ථානේ ආරක්ෂාවේ තිබිච්ච ඉහළම තැන හමුදා මුලස්ථානේ ගලවලා එතන අක්කර 20ක් සින්නක්කරම වික්කා. ඔය කියන ගෝඨාභය මහත්තයයි එයාගේ අයියයි. සින්නක්කරම වික්කේ. අදටත් ලංකාවේ හමුදා මුලස්ථානයක් නැහැ. අත්තරකොට හදනවා හදා ගන්න බෑ. කල්පනා කරලා බලන්න. මේ ගාල්ලේ අර නගර සභාවේ පිටිපස්සේ තියෙන අපේ පරණ පළාත් සභාව. ඒක අපේ භූමිය. දැන් අද ඒක අපිට අයිති නෑ. ඒකේ ගාල අද විදුකුල්ලා තියෙන විදේශීය සමාගමට. නිසා දැන් මේ රටේ සම්පත් ටික ඔක්කොම විකුණගෙන කනවා. අපි අහන්නේ මේ පාලකයන්ගෙන් එකයි. දැන් ඔයාලා ගොඩාක් විකුණගෙන කාලේ ඉවරයි. අතන තිබිච්ච සිමෙන්ති කම්මල නැහැ. ගින්තොට තිබිච්ච තුනීලෑලි එක නැහැ. පෙහ කම්මල් ටික නැහැ. සීනි කම්මල් ටික නැහැ. මේ ටික ඔක්කොම විකුණගෙන කෑවා. දැන් මේ රටේ මහ පොළ විකුණෝ ගාලි කොටුවේ ඉඩම් ටිකයි. අර තිබිච්ච පළාත් සභාවයි, හම්බන්තොට වරායයි, අධිවීගී මාර්ගයයි මේ ටිකත් විකුණන් කනවා. දැන් අපිට කියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඔයාලා තවත් එන්නේ මොනව විකුණන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයලා ආයිත් එන්නේ මොනව විකුණන්නේ? කොහොම කරන්නේ? නිසා මේ ගමනක අවසානික දක්වා ගිහින් තියෙන්නේ. ණය වලින් පීඩිත වෙච්ච රටක්. ණය වලින් බරත් වෙච්ච රටක්. ණය ගෙවා ගන්න බැරුව අවදානමට වැටිච්ච රටක්. ඒ විතරක් නෙමෙයි විදේශ විනිමය නැතුව මේ සියලුම සම්පත් විකුණන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ගමන වෙනස් කරන්න නැතුව රටට අනාගතයක් නැහැ. ඒක නිසා අපි ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. අද මේ රටේ උගතුන්ගේ බැල්ම තියෙන ජාතික ජනතා බලවේගයට මේ රටේ ව්‍යාපාරික විඳ වැටිච්ච ව්‍යාපාරිකයෙගේ
මේ රටේ බිඳ වැටිච්ච දීවරයගේ, මේ රටේ බිඳ වැටිච්ච වතු කරේ වැඩ කරන අම්මගේ තාත්තගේ, මේ රටේ විශ්වවිද්‍යාල අපේ කතිකාචාර්යතුමාගේ තුමියගේ, අපේ රටේ හාමුදුරන් වහන්සේලාගේ ආගමික නායකයන්ලගේ හැම දිනාගේම අවසන් බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ කොළ පාට නෙමෙයි, නිල් පාට නෙමෙයි, රට විනාශ කරපු දේශපාලන ව්‍යාපාර නෙමෙයි, ජාතික ජන බලවේගය කියලා අපි ඔබ හැම දිනාටම කියනවා. ඒක නිසා එක් වෙන්න, අත්වැල් බැඳ ගන්න, වංචාවෙන් තොර දේශපාලනයක්, නීතිය යුක්තිය සාධාරණීතු කරන දේශපාලනයක්, මේ ගොඩනගන දේශපාලනයක් වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්න කිනිල්ලීම කරමින් සමුගන්නවා. බෙහෙවින් ස්තුතියි.